Right. Today our topic is streaming of media. Media is streaming, also known as media is streaming. Streaming of media or media is streaming. Right. What is the streaming of media? මොකද්ද media streaming කියලා කියන එකෙන් අපිට කියවෙන්නේ. දැන් ඉන්ටර්නෙට් එකේ තියෙනවානේ web browsers කියලා જાතිය. ඉන්ටර්නෙට් එකේ තියෙනවා දැන් අපි ගත්තොත් web server කියලා දෙයක් ගැන අපි කතා කරා. ඒතර web server එකක store කරලා තියෙන්නේ මොනවාද? වෙබ්සයිට් මේක ස්ටෝර් කරලා තියෙනවා වෙබ්සයිට් right දැන් user වෙබ් සර්වර් එකෙන් රික්වෙස්ට් කරනවා මොකක් හරි වෙබ් පේජ් එකක් වෙබ්සයිට් එකක් මේ ඉන්නේ user අන්න මෙයාගේ රික්වෙස්ට් එක යනවා වෙබ්සයිට් එකකට user රික්වෙස්ට් එක දැන් වෙබ් සර්වර් එක කියන එක ගොඩක් වෙබ්සයිට් මේන්ටේන් කරනවා එතකොට මේ වෙබ්සයිට් විදිහට ගත්තොත් මේක ඇතුලේ අපි එක්සාම්පල්ස් විදිහට ගමු මේක ඇතුලේ YouTube ඇති මේක ඇතුලේ අපි හිතමු තව වෙබ්සයිට් එකක් මොකක් හරි මේක ඇතුලේ microsoft.com එක ඇති youtube.com microsoft.com ඊළඟට ගත්තොත් මේක ඇතුලේ ඇති අපි එක්සාම්පල් එකකට ගමු ebay.com තියෙනවා කියලා මේ ටික මේකේ තියෙනවා දැන් මෙතනදී වෙබ්සයිට් එකක් කියලා කියන්නේ HTML කියන ලැන්ග්වේජ් එක යූස් කරලා ලියාගත්තු ડોකියුමන්ට් කලෙක්ෂන් එකක්. එතකොට මේ HTML related document ගොඩකින් තමයි ගොඩක් තියෙනවා මේ interrelated document. එතකොට මේ වගේ document ගොඩකින් තමයි වෙබ්සයිට් එකක් හැදෙන්නේ. දැන් මේකට අපි කියන්නේ වෙබ්සයිට් එකක්. දැන් මේ වගේ වෙබ්සයිට් ගොඩක් මේ වෙබ් සර්වර් එකේ ඉන්සර්ට් කරලා තියෙනවා, සේව් කරලා තියෙනවා. එතකොට මේවා ඇත්තටම ටෙක්ස්ට් ඔන්ලි මේ වෙබ් පේජස් හැදිලා තියෙන මේ සිංගල් එකක් ගත්තොත් අපි එලිමන්ට් එකක් ඒකට කියන්නේ පේජ් එකක් කියලානේ. එතකොට මේ පේජ් එකක් ඇතුලේ තියෙන්නේ ඇත්තටම කෝඩින්. ඔයා නිකන් ඉන්ටර්නෙට් එකේ මොකක් හරි වෙබ් පේජ් එකක් ඕපන් කරලා මොකක් හරි වෙබ් එකක් ඕපන් කරලා ඒ ඕපන් කරපු වෙබ් එක උඩ රයිට් ක්ලික් කරලා පේජ් එකේ රයිට් ක්ලික් කරලා view page source බැලුවොත් සම්පූර්ණ මේක ලියලා තියෙන කෝඩ් ටික ඔයාලට බලන්න පුළුවන්. සම්පූර්ණම තියෙන ටෙක්ස්ට් වලින්. එතකොට දැන් මේ ටෙක්ස්ට් වලින් තියෙන වෙබ් එකක් ස්ටෝර් කරලා තියාගන්න අපිට ලොකු ඉඩක් ඕන නැහැ. ඒ කියන්නේ මේ වෙබ් පේජස් තියෙන්නේ KB ගණන් වලින්, කිලෝබයිට් ගණන් වලින් මැක්සිමම් 1MB 2MB වගේ. හැබැයි මේ හැම වෙබ් එකක් එක්කම ඒ වෙබ් එකට ඕන කරන මීඩියා එලිමන්ට් කියලා જાතියක් තියෙනවා. What are the different type of media element? මේ වෙබ් එක related media element විදිහට images තියෙනවා. audio තියෙනවා. animations තියෙනවා. and video තියෙනවා. දැන් තමයි මේ වෙබ්සයිට් එකකට related media element. දැන් YouTube වගේ වෙබ් එකක් ගත්තොත් YouTube වෙබ් එකේ pages capacity එකට වඩා වැඩි capacity එකක video animation media elements තියෙනවා ගොඩාක් තියෙනවා microsoft.com එක ගත්තොත් media element අනික් වෙබ් ටිකත් එක්ක මෙතන තියෙන ඒවා බලනකොට microsoft.com එකේ media element අඩුයි ඒකේ ඇති ඒගොල්ලොන්ගේ upcoming software වල screenshot ඊළඟට ඒගොල්ලොන්ගේ products වල detail ඒ වගේ දේවල් වලට තමයි එයා media element පාවිච්චි කරන්නේ චූටි වීඩියෝ ටිකකුත් ඇති ebay.com එක ගත්තොත් එයත් ෆොටෝ ගැලරි එකක් ලොකු තියාගෙන ඉන්නවා ඇති eBay එකේ selling item වල හැම එකකම වගේ
පික්චර්ස් තියෙනවා eBay එකේ. එතකොට මෙතන මේ වෙබ්සයිට් තුන මේ සර්වර් එක ඇතුලේ තිබුණට මේවට රිලේටඩ් මේ මීඩියා එලිමන්ට් මේ වෙබ්සයිට් එක ඇතුළෙම තියාගන්නේ නැති වෙන්න පුළුවන්. ඒ එහෙම වෙන්නේ වෙබ් සර්වර් එකේ ඉඩ මේන්ටේන් කරන්න ඕනේ හින්දා. නැත්තම් වෙබ් සර්වර් එක ඕවර්ෆ්ලෝ වෙනවනේ. දැන් YouTube එකේ තියෙන වීඩියෝස් කොච්චර තියෙනවද YouTube එකේ වීඩියෝ? YouTube එකේ වීඩියෝස් සාමාන්‍යයෙන් කියන්නේ අවුරුදු 15ක් විතර එක දිගට බැලුවත් බලලා ඉවර කරන්න බැරි තරම් YouTube වීඩියෝ තියෙනවා කියලායි කියන්නේ. එතකොට එච්චර වීඩියෝ ගොඩක් මේ වෙබ් සර්වර් එක ඇතුළෙම ස්ටෝර් කරන්න ගියොත් වෙබ් සර්වර් එක ඉක්මනට පිරීලා යනවා. ඒ හින්දා large capacity media element තියෙන වෙබ්සයිට් හැම එකක්ම වෙබ්සයිට් එක වෙබ් සර්වර් එකේ ස්ටෝර් කරලා related media ඔක්කොම සේව් කරනවා මොකේද මල්ටිමීඩියා සර්වර් එකක. නැත්නම් මීඩියා සර්වර් එකක. එතකොට මේ රිලේටඩ් වීඩියෝ ඔක්කොම ස්ටෝර් කරලා තියෙන්නේ මේක ඇතුලේ. දැන් යූසර් රික්වෙස්ට් කරාම වෙබ් සර්වර් එකට වෙබ් සර්වර් එකෙන් මීඩියා සර්වර් එකට කෝල් කරනවා. දැන් යූසර් රික්වෙස්ට් කරාම වෙබ්සයිට් එකක් ඉල්ලලා යූසර් ඉල්ලනවා කියලා හිතන්නකෝ youtube.com එක. එතකොට යූසර්ට youtube.com එකේ ෆ්‍රේම් එක ඒකේ ස්ට්‍රක්චර් එක පෙන්නනවා. මෙන්න මෙහෙම ස්ට්‍රක්චර් එකක් තියෙනවා කියලා පෙන්නනවා. හැබැයි මේවා කිසිම මීඩියා එකක් නැහැ. මේ තමයි අර පේජ් එක. හැබැයි මීඩියා සර්වර් එකෙන් යූසර්ට රෙස්පොන්ඩ් කරනවා මල්ටිමීඩියා ටික. අන්න එතකොට තමයි මේකට වීඩියෝ එක මේකට වීඩියෝ එක විදිහට මේ වෙබ්සයිට් එකට වීඩියෝ ෆිල් වෙන්නේ. මේකේ තියෙන ඇඩ්වාන්ටේජස් ගොඩක් අපිට කතා කරන්න පුළුවන්. එකක් වෙබ් සර්වර් එකේ කැපැසිටි මේන්ටේන් කරන්න පුළුවන්. ඒක තමයි ලොකුම වාසිය. ඊළඟ එක තමයි දැන් මල්ටිමීඩියා එලිමන්ට් එකක් කියන්නේ ටිකක් හෙවි කැපැසිටි තියෙන එලිමන්ට් එකක්. එතකොට ඒක සාමාන්‍යයෙන් වෙබ්සයිට් එකකට වඩා කැපැසිටි එක ගොඩක් වැඩි. ඒක ඉන්ටර්නෙට් එකේ තියෙන හෙවි අයිටම් එකක්. එතකොට මේ අයිටම් එක සර්වර් එකක් through අපිට එනකොට වෙබ් සර්වර් එක ඇතුළෙම තිබිලා ඕක දෙන්න පටන් ගත්තොත් වෙබ් සර්වර් එකේ ට්‍රැෆික් එක data ට්‍රැෆික් එක ඒ කියන්නේ දත්ත data එහාට මෙහාට යන තදබදය ට්‍රැෆික් එක කියන්නේ ඒකනේ. මෙන්න මේ ට්‍රැෆික් එක වැඩි වෙලා අපිට අර වීඩියෝ ස්ට්‍රීම් වෙන්නේ නැහැ හරියට. ඒ කියන්නේ වීඩියෝ අපිට එක දිගට බලන්න බැරි වෙනවා. හැබැයි මෙන්න මේ මීඩියා සර්වර් එක ඇතුලේ තියෙන මීඩියා එලිමන්ට් වෙබ් සර්වර් එකකට වඩා වැඩි වේගෙන් අපිට ලෝඩ් කරලා දෙනවා. ඇනිමේෂන් වීඩියෝ වගේ ඒවා වෙබ් සර්වර් එකකට වැඩි වේගෙන් අපිට ලෝඩ් කරලා දෙනවා. එතකොට අපිට වීඩියෝ කැඩි කැඩි බලන්න වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා YouTube වගේ වීඩියෝ එකක් ඕපන් කරගත්තාම YouTube වීඩියෝ එක මම වීඩියෝ එක බලන්නේ ප්ලේ කරාට පස්සේ මෙතනින් ඔයාලට පේනවා මෙන්න මෙතන progress bar එකක් load වෙගෙන යනවා. මේ bar එකේ ඔයාගේ play එක යන අතර යටින් මෙහෙම එකක් load වෙනවා ඔයාලට පේනවා ඇති. ඒකට අපි කියනවා buffering කියලා. ඒ තමයි ওই media streaming වෙලාව. එතකොට ඔයා ඇත්තටම වීඩියෝ එක තව මේ හරිය බලාගෙන යන්නේ. ගියාට background එකෙන් වෙනම load වෙනවා. ඒ load වෙනවා කියන්නේ media server එකෙන් ඔයාට ඒ වීඩියෝ එක download කරලා දෙනවා කියන එක. user website එකට call කරනවා. website එකෙන් send to the media server. ඉස්සල්ලා මේක වෙන්නේ ඊළඟට මේක වෙන්නේ ඊට පස්සේ ඔන්න send to the user මේක ඊළඟට වෙන්නේ. එතකොට media server එකෙන් තමයි user ට ඕන කරන detail ටික දෙන්නේ. මෙන්න මේ process එකත් එක්ක තමයි
අපිට ඉන්ටර්නෙට් එකේ තියෙන වීඩියෝ නැත්නම් මල්ටිමීඩියා ෆයිල් එකක් ඇක්සස් කරන්න පුළුවන් වෙන්නේ. ඔයා මේක ඇඳගන්න. ඒකේ ඔයාට මෙතන ඔහොම ලියන්න ඕනේ නැහැ. මීඩියා සර්වර් එක ඇතුලේ අන්න මම ලියලා තියෙනවා මල්ටිමීඩියා එලිමන්ට් තියෙනවා කියලා. ඒතර වෙබ් සර්වර් එක ඇතුලේ තියෙන වෙබ්සයිට් වලට ඕන කරන ඩීටේල්, මීඩියා සර්වර් එකේ තියෙන්නේ මීඩියා different type of media element. right අපි ලියාගමු. media streaming is video or audio content sent in compressed compressed අපි compressed කියන්නේ ඒ data ඒගොල්ලෝ capacity අඩු කරන ක්‍රම පාවිච්චි කරනවා. දැන් YouTube එක අපි අප්ලෝඩ් කරොත් වීඩියෝ එකක් ඒක එක available capacities වලින් දෙන්නේ. දැන් මට ලොකු ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් නැත්නම් මම 240 වගේ වීඩියෝ එක ප්ලේ කරන්න දානවා. 244 තියනවා නේද? 240 නේ 144 240 320 ඔය කැපැසිටිස් තියෙනවානේ. අපිට මේ කැපැසිටිස් වලින් වීඩියෝ එක ප්ලේ කරගන්න පුළුවන්. ඒකට කම්ප්‍රෙස් කරලා තියෙන්නේ. ඕනම නම් 1080 බලන කෙනාට 1080 බලන්නත් පුළුවන්. ඒකට high quality. ඉතින් කම්ප්‍රෙස් කරලා තමයි මේව යවන්නේ. From over the internet and play immediately rather than being saved to the hard drive. With media streaming, a user does not have to wait to download a file to play it. normal මොකක් හරි වීඩියෝ එකක් ඔඩියෝ එකක් නම් අපිට ඩවුන්ලෝඩ් කරලා තමයි බලන එක ලේසි. ඒ කියන්නේ normal server එක ඇතුලේ web server එකක් ඇතුලේ තියෙන media element එකක් අපිට ඩවුන්ලෝඩ් කරලා තමයි බලන්න වෙන්නේ. live බලන්න අමාරුයි. අමාරුයි කියන්නේ slow වෙන්න පටන් ගන්නවා, traffic වෙනවා. media server එකක් එහෙම නෑ. එයා continuously upload කරනවා. එතකොට අපි නිකන් TV බලනවා වගේ අපිට මේක බලන්න පුළුවන්. right. ඒ තමයි media streaming. ඒක ටිකක් අපි අලුතෙන් ඉගෙන ගන්න දෙයක් ඉන්ටර්නෙට් ගැන. ඉතින් ඒක පොඩ්ඩක් මතක තියාගන්න. media streaming කියන්නේ වෙනම සර්වර් එකක තිබිලා multimedia element live stream කරනවා කියන එක. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා තව ටොපික් එකක්. search engine. search engine කියන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන important part එකක්. ඇයි මම එහෙම කියන්නේ? search engine එකකින් අපිට සෑහෙන උදව් තියෙනවා. search engine එකක් අපි පාවිච්චි කරනකොට අපිට ඉන්ටර්නෙට් එකේ දන්නේ නැති දේවල් හොයාගන්න පුළුවන් ඉක්මනට. දැන් එක්සැම්පල් එකක් විදිහට මට ඕන වෙනවා top 20 most dangerous animals in the world පොඩි ආටිකල් එකක් ලියන්න. දැන් මම වෙබ්සයිට් එකක් කල්පනා කරනවා මේකේ දේවල් කොහෙන්ද හොයාගන්නේ. දැන් මට මතක් වෙනවාද එතකොට www.top20 most dangerous animal in the world.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවා කියලා මට මතක් වෙනවා. නෑ එහෙම මට මතක් වෙන්නේ නැහැ. මේ වෙබ්සයිට් එකක් තියෙනවද නැද්දවත් මම දන්නේ නැහැ. එතකොට මම දැන් කොහෙන්ද මේ ටික හොයාගන්නේ කියන ප්‍රශ්නේ එනවා. මේක ඉස්සර ඉන්ටර්නෙට් පාවිච්චි කරපු අයට තිබ්බ ප්‍රශ්නයක්. දැන් ආයෙත් නම් මේ වගේ දෙයක් හිතුන ගමන් මතක් වෙන්නේ මොකද්ද? Google කරලා බලන්න ඕන. මොකද්ද මේ Google කරනවා කියන්නේ අපි? ඉන්ටර්නෙට් එකේ සර්විසස් ස්ප්‍රෙඩ් වෙනකොට, සර්විසස් වැඩි වෙනකොට ඉන්ටර්නෙට් ෆන්ඩර්ස්ලා, ඉන්ටර්නෙට් එකේ ඕතරයිස් පර්සන්ලා කල්පනා කරා මිනිස්සුන්ට දේවල් හොයන්න, ඉන්ටර්නෙට් එක ඇතුලේ දේවල් හොයන්න
මොන හරි සර්චින් ෆැසිලිටි එකක් දෙන්න ඕන කියලා. අන්න ඒකට තමයි ඒගොල්ලෝ සර්ච් එන්ජින් කියලා දෙයක් දුන්නේ. සාමාන්‍යයෙන් ලෝකේ තියෙන හොඳම ලොකුම සර්ච් එන්ජින් එක විදිහට අපි කියන්නේ මොකක් කියලාද? Google සර්ච් එන්ජින් එක. ඒතර Google සර්ච් එන්ජින් එක ඕපන් කරලා ඔයා මේකේ ටයිප් කරනවා top 20 most අර වචන ටික මේකේ ගහනවා. dangerous animals දැන් ඔන්න සජෙෂන් දෙනවා එයා එතකොට. top 20 most dangerous animal on the planet. Animals in Australia, animals in Africa, animals in the Amazon rainforest. Sea animal, top 20 most dangerous sea animal. ගොඩක් එයා සජෙෂන් උත් දෙනවා. දැන් මට ඕන animals ලා අපේ ලෝකේ ඉන්න භයානකම ටිකනේ. එතකොට මම ඕන animals in the world කියලා මම සර්ච් කරනවා. එතකොට එයා ඒකෙත් සජෙෂන්ස් දෙනවා in the world. දැන් මම එන්ටර් කරනවා. එන්ටර් කරාම cbsnews.com කියලා වෙබ්සයිට් එකකින් එයාගේ පළවෙනි සජෙෂන් එක තමයි www.cb සිම්පල් වලින් cbsnews.com කියලා වෙබ්සයිට් එකක් මට එයා සජෙස්ට් කරා. ඒක තමයි එයාගේ top suggestion එක. ඊළඟට එයා ඒකෙත් පෙන්නනවා the 20 deadliest animal on the earth කියලා. තව තියෙනවා cntraveler.com කියලා තව වෙබ් එකක් එයා මට සජෙස්ට් කරනවා. cntraveler.com www මේ විදිහට මට ඕන ඩීටේල් ටික හොයාගන්න සපෝට් කරන මට ඕන ඩීටේල් තියෙන වෙබ්සයිට් එයා හොයලා දෙනවා. එහෙනම් සර්ච් එන්ජින් එකක් මොනවද කරනව ඇත්තේ? සර්ච් එන්ජින් එක වටේම තියෙන වෙබ්සයිට් වලට ප්ලග් වෙලා ඉන්නේ. මෙයා හැම වෙබ්සයිට් එකක් ගැනම ඕපදූප හොය ඉන්නේ. යූසර් මොකක් හරි දෙයක් කියද්දී යූසර් මොකක් හරි දෙයක් කියන්න පටන් ගන්නකොට සර්ච් එන්ජින් එකට මෙයා ෆුල් ඩියුප්ලෙක්ස් කමියුනිකේට් කරගන්නවා මේ වෙබ් එක. එයාට රිලේටඩ් වෙබ් එක එයා කමියුනිකේට් කරගන්නවා. කමියුනිකේට් කරගෙන මේ જાති ඒවත් තියෙනවා කියලා එයා සජෙෂන් උත් දෙනවා. ඒවා තමයි මේ නිව් ජෙනරේෂන් සර්ච් එන්ජින් වල තියෙන කැරක්ටරිස්ටික්. ඉස්සර සජෙෂන් තිබ්බේ නැහැ. අනික ඉස්සර අපි මොන හරි දෙයක් හෙව්වහම මේ වචන ගෑවිලා තියෙන වෙබ්සයිට් උත් එනවා. ඇත්තටම ඩීටේල් නැහැ ඒව. දැන් එහෙම නැහැ. දැන් එයා හරියටම ඒකටම ගැලපෙන වෙබ්සයිට් හරියටම ගැලපෙන වෙබ්සයිට් ටික තමයි හොයලා දෙන්නේ. ඉතින් මම එයා දීපු පළවෙනි වෙබ්සයිට් එකෙන්ම මට හරියන දේ තියනවාද කියලා බලන්න මම ක්ලික් කරලා බලනවා. එහෙම ක්ලික් කරාම සමහර වෙලාවට මට හරියන ඩීටේල් මේ පළවෙනි එකේ නැති වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් මට දෙවෙනි එකට යන්න පුළුවන්. මම පළවෙනි එක සර්ච් කරලා බැලුවාම ඒකේ තියෙන්නත් පුළුවන්. එතකොට මම මේ බලපු එකේ මං දැන් CBS News කියන වෙබ් එකනේ යාගේ ෆස්ට් සජෙෂන් මං ඒකට ගිහිල්ලා බැලුවා. බලනකොට මට ඒකේ හම්බ වුණා මේ 20 deadliest animal on earth කියලා එයාගේ ලිස්ට් එකක්. එතකොට shark, wolf එහෙම ලිස්ට් එකක් තියෙනවා ඒගොල්ලොන්ගේ attacks ගැන දාලා jellyfish ඉන්නවා කියලා දාලා 20 to 1 descending පෙන්වන්නේ ඒක. tiger 17 right ඊට පස්සේ bee 16 lion 15 15 elephant 14 එකේ තිබ්බේ නෑ 13 hippopotamus එහෙම තියෙනවා ලිස්ට් එකක් 12 crocodile එහෙම තියෙනවා එතකොට අපිට බලමු අපි කවුද dead animal ඉන්නේ කියලා first second ඉන්නේ human because people kill people first one mosquitoes dangerous animal විදියට අරගෙන තියෙන්නේ mosquito මොකද
අවුරුද්දකට 830,000 per year ඩෙඩ්ලයින් එකක් තියනවලු මදුරුවෝ කාලා. ඉතින් ඒ හින්දා ඩේන්ජරස් ඇනිමල් විදියට මොස්කිටෝ ගැනයි කියන්නේ. ඉතින් දැන් සර්ච් එන්ජින් එකක් කියන එක තේරුණානේ ඔයගොල්ලොන්ට. සර්ච් එන්ජින් එක මේන් ටාස්ක් එක උනේ මොකද්ද? යූසර්ගේ සජෙෂන් වලට ඕන කරන ඩීටේල් තියෙන වෙබ් ලිස්ට් එකක් එයා දෙනවා. එතකොට එයා දෙන වෙබ් ලිස්ට් එකෙන් අපිට ඕන වෙබ් එක අපි තෝරගන්න ඕන. එතන මොනවාද ෆේමස් සර්ච් එන්ජින්? මම ඔයාලට සිම්බල්ස් ටිකක් පෙන්නන්නම්. මෙන්න මේ සිම්බල් ඔයාලට ෆැමිලියර්ද බලන්න. මේ සිම්බල් ඔයා දැකලා තියෙනවද බලන්න. මෙතන තියෙන එක්සැම්පල්ස් ටිකක්. මේක ඔයාලට හොඳට මතක සර්ච් එන්ජින් එකක් Google. ඒක තමයි අපි සර්ච් කරන වැඩියම සර්ච් කරන්න ගන්න සර්ච් එන්ජින් එක Google. Yahoo සර්ච් එන්ජින් එක. Yandex, Bing, මේ Baidu කියන සර්ච් එන්ජින් එක. ඊට පස්සේ මේක මොකද්ද DuckDuckGo තව සර්ච් එන්ජින් එකක්. Scotia කියලා එකක්. AOL, Ask, Achieve, Net, මොකක් හරි එකෙන් නමක් තියෙනවා ඒකත් හොයන්න බෑ. ඉතින් ඒ වගේ එක එක සර්ච් එන්ජින් තියෙනවා. ඉතින් සර්ච් එන්ජින් එකකින් අපිට මොනවද උදව් කරන්නේ එතකොට? දේවල් හොයලා ගන්න. අපේ ටොපික් එක ලියා ගන්න සර්ච් එන්ජින් කියලා. Right. Topic is search engine. Paragraph. A search engine is a software system that is designed to carry out web searches, which mean to search the www in a systematic way to find particular information on the internet. Examples. What are the examples? Google. එතකොට ඔයාලට ලින්ක් එකක් ලියන්න පුළුවන් ඕනනම් Google වල www.google.com. ඔයා හොයලා ලියන්න ඕන. Yahoo මං ඊළඟට ලියනවා. Bing, Bing, Ask, MSN, dog file කියලා එකක් තියෙනවා. About. Right. Yes, sir. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඊමේල් ගැන. මොකද්ද මේ ඊමේල් කියලා කියන්නේ? Electronic mail. Our topic is electronic mail. ඉන්ටර්නෙට් එක through communicate කරගන්න පුළුවන් සිකෝම procedure එක විදිහට අපිට ඊමේල් ගැන කියන්න පුළුවන්. ඊමේල් අපි පාවිච්චි කරන්නේ මොකටද? communicate කරගන්න. Like a traditional mail. Traditional mail එකට mail address එකක් තියෙනවා වගේ email වලටත් mail address එකක් තියෙනවා. එතකොට sender අපි හිතමු මෙයා sender මෙයා receiver
එතකොට sender එකේ ඉඳලා receiver ට mail යවන්න පුළුවන් mail server එකක් පාවිච්චි කරලා. ඔන්න දැන් අලුත් server එකක් mail server. අපි server ගැන කතා කරනකොට කතා කරා. එතකොට මෙයා තමයි mail exchange in charge. එතකොට sender මොකද කරන්නේ? receiver ගේ address එක බලලා receiver ට තියෙනවනේ address එක. මොකද receiver ගේ address එක? අපි හිතමු මෙයා එයාගේ නම receiver කියලා. එහෙනම් එයාගේ address එක තියෙනවා receiver at මොකක් හරි server එකක නමක් එනවා මෙතනට gmail මොකක් හරි server එකේ නම .com. එතකොට මෙයාගේ email address එකකුත් තියෙනවා sender@yahoo.com. මම තියෙනවා. එතකොට දැන් අපි නම් traditional mail වලදී sender address එකක් තියෙන්නම ඕනේ නැහැනේ ලියුම් යවන්න. අපි sender ගේ address දානවද හැම වෙලාවෙම? official නම් දානවා. නැත්තම් දාන්න ඕනේ නැහැ එහෙම. හැබැයි email වලදී මේ sender ගේ address එකත් required, receiver ගේ address එකත් required. ඊමේල් එකක් send කරද්දී sender sign කරන්න ඕනේ. sign කරන්න තමයි sender ගේ address එක පාවිච්චි කරන්නේ. එතකොට sender validate වෙනවා එව්වේ මෙයා කියලා. එතකොට sender මොකද කරන්නේ? sender mail server එකට බාර දෙනවා. ඒ බාර දෙන්නේ sender ගේ mail server එකට. දැන් අපි ලියුම දාන්නේ traditional mail system එකක නම් අපි ලියුම දාන්නේ receiver ඉන්න පැත්තේ තියෙන post office එකටද? නෑ එහෙම දෙයක් කරන්නේ නැහැ. අපි දාන්නේ අපේ පැත්තේ තියෙන post office එකට. එතකොට sender ගේ mail server එක තියෙනවනේ. sender ගේ mail server එක දැන් මෙයාගේ නම් Yahoo mail server එක තියෙන. එතකොට එයා Yahoo mail server එකට මේක තමයි Yahoo mail server එක. එතකොට ඒකට මෙයා mail එක hand over කරනවා. hand over නෙවෙයි අතන send කරනවා. එතකොට Yahoo මොකද කරන්නේ? දැන් අපි යක්කල නම් ඉන්නේ අපි යක්කල post office එකට ලියුම දෙනවා. එතනම යක්කල post office එකෙන් දැන් යක්කලම නම් දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ Yahooම කෙනෙකුට නම් යවන්න තියෙන්නේ. එයාම යවනවා කෙලින්. Yahoo එක්කෙනාට. දැන් Yahoo එක්කෙනෙකුට නෙමෙයිනේ ඔය යවන්න යන්නේ. ඒ වෙන එක්කෙනෙකුටනේ. එහෙනම් එයා යවනවා එයාගේ mail server එකට. අපි හිතමු මේක Gmail server එක. ඒ කියන්නේ යක්කලින් යවනවා ඒක ගම්පහ එකට. ගම්පහ එකෙන් තමයි receiver දෙන්නේ. mail එක. ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි මේ email server වල වෙන්නේ. එතකොට server තමයි mail exchange කරන්නේ. ඒගොල්ලෝ මේ වැඩේට user interface එකක් දෙනවා. මෙන්න මේක type කරලා දාන්න කියලා. අපි මේ message එක type කරලා send කරාම sender ට receiver ට message එක හම්බ වෙනවා. එතකොට email වලදී email exchange කරන වැඩේ කරන්නේ mail servers. හැම user කෙනෙකුටම email account එකක් තියෙන්න ඕන මේ වැඩේට. Right, our topic is email. Paragraph. Email, also known as electronic mail, is a method of exchanging messages, also known as mail, between people using electronic devices. Ray Tomlinson, මම මේ නම කලින් කිව්වා history එකේදී ඔයාලට මතක ඇති. Ray Tomlinson. Ray Tomlinson is credited as the inventor of email in 1971. To send and receive mail, user need to connect typically to a mail server or webmail interface. Webmail interface. ගොඩක් අපි පාවිච්චි කරන්නේ webmail interfaces. අපිට කෙලින්ම mail server access නැහැ. අපිට mail server එකක් නැහැනේ. නැති හින්දා අපි වෙන කෙනෙක් web browser එක through provide කරන webmail interface එකකට තමයි අපි යන්නේ. ඔය ගොඩාක් email තියෙන්නේ. example අපි උතන්ටම ලියා ගමු. example Gmail. ඔය තමයි webmail interface. AOL mail, Yahoo mail. ඔන්න ඔයාලට තමයි webmail interface කියලා කියන්නේ. ඉතින් ඒවෙන් අපිට
මේල් සර්විසස් ගන්න පුළුවන්. මේල් සර්වර් වලට අපිට ඩිරෙක්ට් කනෙක්ට් වෙන්න අමාරුයි. එතකොට මේල් සර්වර් කියලා කියන්නේ ඔය සිම්පල් මේල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් යූස් කරන සර්වර්. දැන් SLT එක වැඩ කරන කට්ටියට SLT මේල් සර්වර් එකක් තියෙනවා. Unilever වැඩ කරන අයට Unilever මේල් සර්වර් එකක් තියෙනවා. දැන් අපේ challenge IT වෙබ්සයිට් එකටත් මගේ පොඩි මේල් සර්වර් එකක් තියෙනවා. ඒකේ මම ඔය පොඩි වැඩවලට ඕන කරන ඊමේල් එක්ස්චේන්ජ් වලට තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒකේ මේල් සර්වර් එකේ ගොඩක් data access කරන්න බෑ. ඉතින් එහෙම තමුන්ට ඕන මේල් සර්වර් එකක් මේන්ටේන් කරගන්නත් පුළුවන් කෙනෙකුට. හැබැයි වැඩිපුරම කරන්නේ ඔය වෙබ් මේල් ඉන්ටර්ෆේස් පාවිච්චි කරන එක තමයි. right. ඒතර වෙබ් මේල් ඉන්ටර්ෆේස් වලට Gmail අපි ඔය කතා කරන හැම ඊමේල් ඉන්ටර්ෆේස් එකක්ම අයිති. දැන් ඊමේල් එකක් යවන්න නම් යූසර්ට තියෙන්න ඕන ඊළඟ රික්වයර්මන්ට් එක මොකද්ද? ඊමේල් එකක් යවන්න නම් යූසර්ට තියෙන්න ඕන රික්වයර්මන්ට් එක තමයි මේල් ඇඩ්‍රස් එක. ඒ කියන්නේ හැම යූසර් කෙනෙකුටම තියෙන්න ඕන ඊමේල් ඇඩ්‍රස් එක කියන එක. ඊමේල් ඇඩ්‍රස් එක true තමයි යූසර්ට ඊමේල් එකක් යවන්න හරි බලන්න හරි පුළුවන් වෙන්නේ. new paragraph new topic mail address also known as email address. Mail address or email address. දැන් ඇත්තටම අපේ ගෙදර letter box එකක් තියෙනවා නම් කියලා හිතන්නකෝ. මෙන්න මේ letter box එක තමයි address එක. එතකොට ලියුම් බෙදන එක්කෙනා ඇවිල්ලා මේ letter box එක දිහා තමයි බලන්නේ. මේ address එකට related letter box එකද මේ. address එක මේකේ අපි ගහලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට එයා මේකට ලියුම දාලා යනවා. දැන් මේ email address එකක් කියලා කියන්නේ මේ letter box එක වගේ එකක්. එතකොට email එක දාලා යන්න පුළුවන් ඒ address එකට. අපිට email එකක් එන්න නම් letter box එකක් තියෙන්න ඕන. නැත්නම් email address එකක් තියෙන්න ඕන. මේකේ වැඩේ තියෙන්නේ send-ටත් මේක තියෙන්න ඕන. මොකද මං කිව්වා send එක verify කරන්න ඕන කියලා. right. Paragraph. An email address defines an email box to which messages are delivered. ඊමේල් ඇඩ්‍රස් එක ස්ටෑන්ඩඩ් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් එක ගැන කියලා තියෙන්නේ ඉන්ටර්නෙට් ඉන්ජිනියරිං ටාස්ක් ෆෝස් කියන ටීම් එකෙන්. මේගොල්ලෝ තමයි ඔකට ස්ටෑන්ඩඩ් දීලා තියෙන්නේ. ඔක සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් හැදුනේ in 1980 විතර වගේ. ඒතර මේ කාලේ වෙනකොට ඊමේල් ඇඩ්‍රස් එකක් ඔය ස්ටෑන්ඩඩ් වලින් තමයි හැදිලා තියෙන්නේ. අපි මෙහෙම ලියාගමුකෝ. An email address such as name at server.com, name at server.com is made up from a local part at symbol එක separator එකක් at symbol and domain name. Example, Nimal Pereira at
gmail.com Nimal Pereira is known as local part. Gmail.com is known as domain name. At symbol is used to separate local part and domain name. Right, new paragraph. An email account should be created before using an email. It is essential for an email account to have an email address and password. Right. දැන් අපි email එකක් send කරද්දි මොකද කරන්නේ? ඔයගොල්ලෝගේ text book එකේ බලන්න page number 75 figure 3.12. බලන්න මේ diagram එක. email එකක් send කරනවා නම් ඔයා මෙන්න මේ දේවල් ටික enter කරන්න ඕන. එකක් තමයි to කියන part එකට මෙතනට දාන්න ඕන මොකද්ද? sender ගේ address එක. sender's address. මෙතන sorry පොඩ්ඩයි. මේකේ sender ගේ address එක නැහැනේ. මෙහෙම කරමු. මෙන්න මෙතනට to කියන එකට එන්න ඕන original receiver. මෙතනට එන්න ඕන CC carbon copy receiver. මෙතනට එන්න ඕන blind carbon copy receiver. ඊළඟට මෙතනට short description about the mail. මෙතනට එන්න ඕන short description එක. ඊළඟට මේ තියෙන්නේ message body එක. message body මෙන්න මෙතන පොඩි file clip එකක icon එකක් තියෙනවා. ඒක තමයි attachment and click on send. මෙන්න මේ send එක උඩ click කරාම message එක send වෙනවා ඒ ඕන person ට. එතකොට මෙතනදි send වෙන person ලා 3 දෙනෙක් ගැන කතා කරනවා. ඔය diagram එක ඇඳ ගන්න ඉඩ තියාගන්න. ලියලා subtopic එකක් ලියා ගන්න difference between to CC and BCC. senders ලා 3 දෙනෙක් ඉන්නවා මෙතන. right මොනවාද differences? To means to is a primary address and all reception can see to as original receiver. Second one CC. CC is a secondary address. All reception can see
CC as the carbon copy receiver. Third one BCC. BCC is known as tertiary address. BCC is tertiary address. No reception can see BCC as the receiver because he is hide from others. අපි බැලුවොත් මේ තුන් දෙනාගෙන් වෙන්නේ මොනවද කියලා මම මේල් එකක් යවුවාම sender මම තමයි එතකොට sender හරි මම මේල් එකක් යවුවාම මේ මේල් එක ඔරිජිනල් කාටද යන්න ඕන එයා තමයි මෙතන ඉන්න මේ sasikala7@gmail.com කියලා කියන්නේ එතකොට මම තමයි sender නේ sender මම දන්නවා මේ සශිකලාට තමයි මං ඔරිජිනල් මේල් එක යවුවේ කියලා එතකොට එයා තමයි ඔරිජිනල් receiver CC bp.yahoo.com එක්කෙනාට මම ඒකේ කාබන් කොපි එකක් යවනවා. එතකොට සශිකලා දන්නවා දසුන්ටත් කොපි එකක් යවුවා කියලා. දසුන් දන්නවා සශිකලාටත් ඔරිජිනල් එක යවලා මටත් කොපියක් යවුවේ කියලා. එතකොට ඒ දෙන්නට දෙන්න පේනවා. එතකොට හොඳට මතක තියාගන්න 2cc හැමෝටම පේනවා හැමෝම දන්නවා ඒගොල්ලෝ ගැන. එතකොට ඔරිජිනල් එක 2 එකේ කාබන් කොපි එක දසුන්ට. එයා CC එකේ. මම ඒත් එක්කම බ්ලයින්ඩ් කාබන් කොපි එකකුත් යවනවා. හැබැයි මේ කිසි කෙනෙක් ශශිකලා දන්නෙත් නෑ, දසුන් දන්නෙත් නෑ මොනාලිට කාබන් කොපි එකක් යවුවා කියලා. මොනාලි කියන්නේ හයිඩ් වෙලා ඉන්න කෙනෙක්. මෙයා හයිඩ් එක්කෙනෙක්. හැබැයි මොනාලි දන්නවා ශශිකලාට ඔරිජිනල් එක යවුවා, දසුන්ට කාබන් කොපි යවුවා, යවලා තමයි මට එව්වේ කියලා මොනාලි දන්නවා. හිතන්නකෝ මෙතන තව ඇඩ්‍රස් එකක් තව එකතු වුණා කියලා. ඒ කියන්නේ මෙතන මොනාලිටත් යවලා තව සමන් කියලා එක්කෙනෙකුටත් යවුවා කියලා හිතන්නකෝ saman@yahoo.com. එතකොට මොනාලි දන්නේ නැහැ සමන්ට යවුවා කියලා සමන් දන්නෙත් නැහැ මොනාලිට යවුවා කියලා. මොකද මේ BCC වලට එන්ටර් කරන අයම හයිඩ් වෙනවා. මේගොල්ලෝ පේන්නේ තමුන්ට විතර. මොනාලි දන්නවා මොනාලි BCC කෙනෙක් කියලා සමන් දන්නවා සමන් BCC කියලා බට් ඒ දෙන්නට දෙන්න දන්නේ නැහැ. එතකොට සශිකලා දන්නෙත් නැහැ දසුන් දන්නෙත් නැහැ කවුරුවත් දන්නේ නැහැ BCC ගැන. BCC කියන්නේ බ්ලයින්ඩ් හංගලා තියෙන එක. එතකොට අපි සබ්ජෙක්ට් එකක් විදිහට දාන්න ඕන මොනවා හරි short description එකක් about the message. එහෙම වුණාම තමයි අපේ inbox එක message එකක් ආවට පස්සේ අපිට ওই subject එක තමයි direct පේන්නේ. එතකොට subject එක දිහා දැක්කහම මේ message එක බලනවද නැද්ද කියන එක අපිට decide කරන්න පුළුවන්. සමහර ලාවට subject වල urgent කියලා දාන වෙලාවල් තියෙනවා. urgent කියලා දැම්මම මේ message එක open කරලා බලනවාමයි. ඊළඟට message body එක මේ body එකේ ඔයාලට ඕනම දෙයක් type කරන්න පුළුවන්. ඊළඟට මේ text formatting tool set එකක් තියෙනවා. මේක පාවිච්චි කරලා bold, italic, underline, change color ඒ වගේ දේවලුත් කරන්න පුළුවන්. පොඩි tool ටිකක්. නැත්තම් ඉතින් ඔයාලට හොඳටම හදලා ඕන නම් Word වගේ document එකකින් හදලා මේකට attach කරන්නත් පුළුවන්. ඒතර attachment වලින් ඔයාලට සාමාන්‍යයෙන් multimedia element attach කරන්න පුළුවන් maximum 25 MB වගේ Gmail වල දෙනවා. එක එක server වල මේක වෙනස්. මම ඒක ඔයගොල්ලන්ට ගිය සතියේ කියලා දුන්නා. එහෙම attach කරලා අපි send button එක click කරාම message එක send වෙනවා. ඔහොම තමයි email එකක් සාමාන්‍යයෙන් simple send කරන්නේ. එතකොට ඔයාලට exam එකට අහන දෙයක් තමයි email වලදී ඔය 2cc bcc differences. example එකක් විදිහට ඔහොම interface එකක් දීලා මෙතන commas දදා තව users ලව දෙන්න පුළුවන්. හරිද? මතක තියාගන්න මේ users ලා එක්කෙනා දාන්න නැතුව තව මෙතන comma දදා දාන්න පුළුවන් නේ ඕන තරම් දාන්න පුළුවන්. එහෙමත් දායි. දාලා අහයි සශිකලාට message එක යවුවද කියලා මොනාලි දන්නවද? true or false එහෙම තෝරන්න අහයි. මොනාලිට message එක යවුවා කියලා දසුන් දන්නවද? true or false. එතකොට ඒව දාන්න ඕන අපි. අන්න එහෙම ප්‍රශ්න තමයි මේවෙන් අහන්නේ. ඒක මතක තියාගන්න. ඊළඟට ඕගොල්ලොන්ගේ ටෙක්ස්ට් බුක් එකේ බලන්න තව කියනවා දෙයක් ඊමේල් වල අපිට කතා කරන්න තියෙන දේවල් ටිකක් තමයි මෙන්න මේවා ටික. මොනවාද ඊමේල් වල තියෙන ඉන්බොක්ස් එක කියන්නේ?
ඊළඟට මොනවාද ඊමේල් වල තියෙන draft කියලා කියන්නේ. ඊළඟට මොනවාද ඊමේල් එක අපි කතා කරන send කියලා කියන්නේ. ඊළඟට මොනවාද ඊමේල් එක තියෙන trash, also known as deleted. And last one මොකද්ද spam කියලා කියන්නේ. නැත්නම් junk කියලා කියන්නේ. ඔන්න ඔය ටික ගැන කතා කරමු. සබ් ටොපික් එකක් ලියා ගන්න. Part of the email account. email එකක තියෙන inbox කියන්නේ මොකද්ද? Inbox is used to store mails received. Used to store mail received. Right. Second one, draft. දැන් අපි මේල් එකක් යවන්න හිතාගෙන ටයිප් කරනවා. හැබැයි යවන්න බැරි වෙනවා. එතකොට ඒව draft වලට යනවා. To store mail that are composed to be sent but could not be completed. අපි මේල් එකක් යවන්න ලෑස්ති කරලා ඒ උනට යවලා නැහැ. යවලා නැති ඒව තමයි draft කියලා කියන්නේ. Next one, sent. To store mail sent. යවපු mail store කරගන්නවා. To store mail sent. Next one, trash, also known as deleted. අපි message එකක් delete කරාට ඒක එකපාර delete වෙන්නේ නැහැ. ඒ delete කරන message එක deleted නැත්නම් trash කියන එකට trash bin එකට යනවා. එතකොට mail එක ආපහු ඕන නම් අපිට recover කරගන්න පුළුවන්. ඒක ඒකේ තියෙන ලොකුම advantage එක. To store mail for a certain period that are deleted. Last one, spam. To store mail that are unwanted. Spam. සමහරවිට අපේ email inbox වලට එනවා වැඩකට නැති email. අපි ඒවට කියන්නේ unwanted email. එතකොට ඒව store කරගන්න මේවා ගොඩක් වෙලාවට advertisement විදිහට එනවා. එතකොට අපිට හරි කරදරයි මේ වගේ mail අපේ mail box එකට එනකොට එතකොට inbox එක ගොඩක් fill වෙනවා. ඉතින් ඒක නවත්තන්න තමයි spam කියලා categorize කරලා email filter කරන්නේ. Right? email filter කරන්න පාවිච්චි කරන එකක් spam නැත්නම් අපි ඒකට junk folder එක කියලාත් කියනවා. Right. Next topic, instant messages. Instant messages. IM. දැන් අපි මේ කාලේ ගොඩක් instant messages පාවිච්චි කරනවා WhatsApp, Telegram, Viber, Messenger මේ ඕන එකකින් අපිට instant message send කරන්න පුළුවන්. personal දෙන්නෙකුට ඉක්මනට message එකක් send කරගන්න පුළුවන් device දෙකක් through. ඒකට තමයි instant messages කියලා කියන්නේ. Two-person can exchange short messages very fast over the internet using instant messaging services. Example, WhatsApp, Viber, Skype, Messenger, Hangouts, etc. Next one, video conference. Video conference. එතකොට ඒකදී අපිට video communication කරන්න පුළුවන් දෙන්නෙක් අතර.
video conference is used to communicate video communication between two or more person. Example, Skype, Zoom, the මේටිගේ famous one, Zoom, Microsoft Team, Google Meet. Last one, social network. Social network. social network through අපි කරගන්නෙම එක එක අයගේ idea share කරගන්නවා ඒගොල්ලෝගේ status බලනවා ඒ හැම එකක්ම ලියා ගන්න. Social networks are used to maintain social relationship between the society. Example, facebook.com, twitter.com, youtube.com. YouTube එකත් social network එකක් වගේනේ. YouTube account හදලා අපිට comment කරන්න ඒ වගේ දේවල් පුළුවන්. Flickr, Pinterest, secondlife.com ඔන්න ගොඩක් දීලා තියෙනවා textbook එකෙත් example. right. ඒත් එක්කම ආපහු කතා කරන්න තියෙන දෙයක් තමයි cloud computing කියන එක. ඒකත් topic එකක් ලියාගන්න cloud computing. දැන් මොකද්ද මේ cloud කියලා කියන්නේ? network එකක් through remote services දෙනවට අපි කියනවා cloud කියලා. ඒතර cloud services වර්ග තුනක් තියෙනවා. එකකට කියනවා අපි infrastructure as a services කියලා. අනිකට කියනවා platform as a services කියලා. අනිකට කියනවා software as a services කියලා. එතකොට cloud services වර්ග තුනයි තියෙන්නේ. එතකොට මේක ඉන්ටර්නෙට් එක through services දෙනවා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ලියාගන්න මෙහෙම. Cloud computing is the practice of using a network of remote servers hosted on the internet to store, manage and process data rather than a local server or personal computer. Rather than local server or personal computer. Example, services තුනක් තියෙනවා. Infrastructure as a services, IaaS. Platform as a services, PaaS. Software as a services, SaaS. ඔයාලට homework එකක් තියෙනවා. දැනට common අපිට හොයාගන්න පුළුවන් IaaS services ලියන්න ඕන, PaaS services ලියන්න ඕන, SaaS services ලියන්න ඕන. Infrastructure කියන්නේ යටිතල පහසුකම්. කම්පියුටර් වැඩ කරනකොට ඕන වෙන background online perform කරනවා. Platform online perform කරනවා. Software online perform කරනවා. මම software වලට කියන්නම්කෝ. Office 365 ගන්න. Office 365 කියන්නේ online office package එක. ඒතර අපේ කම්පියුටරේ office නැත්නම් ඔයාලට මේව වැඩ කරන්න පුළුවන්. අන්න අපි ඒවට කියනවා මොනවද? Software as a services. Cloud storage තියෙන්නේ. අපිට data store කරගන්න cloud storage එකක් දෙනවා. ඒතර cloud computing කියන එක සම්පූර්ණම infrastructure. ඊළඟට platform ගන්නකො ඔය programming environment වගේ දේවල්. ඒවා තමයි platform as a services කියලා කියන්නේ. ඉතින් ඒවට example තුනකුත් ඔතනට ලියන්න. ඔතනින් අපේ internet lesson එක ඉවර වෙනවා.